समन्ता चक्रवालेषु अंतरा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यं भिक्खवे सत्तारा करणीयं सावकानं हितेसिना अनुकंपकेन अनुकंपं उपादाय तं वो कतं मया एतानि भिक्खवे रुक्कमूलानि एतानि शून्यागाराणि धायत भिक्खवे मा पमादत्त मा पच्छा विप्पटिसारिणो अहुवत् अयं वो अम्हाकं अनुशासनीति සදහෙති පින්වතුනි මේ මොහොතේදී ඔබ සූදානම් වන්නේ උතුම් වූ බණපදයක් ශ්‍රවණය කරන්නට. දැන් ඔබ කල්පනා කරගන්නට ඕනේ මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? ධර්මය කියලා කියන්නේ මොකක්ද? විනය කියලා කියන්නේ මොකක්ද? මේ දෙක පිළිබඳව හිතනකොට අපිට අවබෝධ කරගන්නට පුළුවන් මේ ධර්මයේ කියලා කියන්නේ ලෝකේ තිබෙන ඕනෑම කෙනෙකුට දකින්නට පුළුවන් සත්‍ය දේ, නිවැරදි දේ ධර්මයේ කියලා කියන්නේ. සත්‍ය වූ නිවැරදි දේ. එතකොට ලෝකේ දැන් අපි ගත්තොත් එහෙම ඒක තවත් පැහැදිලි කරොත් ලෝකේ ඕනෑම සත්වයකට සිදුවන යහපත් වූ දෙයට අපි කියනවා ධර්මය කියලා. යහපත් වූ දෙයට, නිවැරදි වූ දෙයට. ඒ කියන්නේ ලෝකේ යම්කිසි සත්වයෙන් තමන්ගේ ජීවිතය තුළින් යහපත් රටට, දැයට, සමාජයට, සත්වයාට මෙන්න මේ කරුණ හිතැති කරුණක්. මේ කරුණ තුළින් අවඩක් වෙන්නේ නැහැ. මේ කරුණ තුළින් කිසිම කෙනෙකුට අවඩක් වෙන්නේ නැහැ කියලා හිතන යම්කිසි කරුණක් තිබෙනවා නම් එය ධර්මයට ගන්නට පුළුවන් කරුණක්. ඒ වගේම විනය කියලා කියන්නේ සමාජයේ හික්මීම, නිවැරදි බව. තව විදිහකින් කිව්වොත් අපිට ඕක කියන්න පුළුවන් සීලය කියලත්. හික්මීම, විනය. එතකොට නිවැරදි දැක්ම එතන තිබෙන්නේ. එතකොට මේ නිවැරදි දැක්ම දැන් යම්කිසි කෙනෙක්ගේ විනය කියලා කියන්නේ නිවැරදිව හැසිරීම. නිවැරදිව හැසිරීම. එතකොට මෙන්න මේ නිවැරදිව හැසිරෙන ස්වභාවය සහ ලෝකේ සත්‍ය ඇත්ත හැම කෙනෙකුටම ඉටවිය යුතු ඒ නිවැරදි වූ ඒ ඉටවිය යුතු කරුණු රාශියකට අපි කියනවා ධර්මය කියලා කියනවා. එතකොට මේ ධර්මය කියලා කියන මේ කරුණු ටික තුල දැන් අපි ගත්තොත් ධර්මය කියලා කියන දෙයින් කියා දෙන ලෝකේ පවතින්නට ඕනේ නිවැරදි කරුණු ගොඩක් නේ. නිවැරදි කරුණු ගොඩක් ලෝකේ පවතින්නට ඕනේ නිවැරදි කරුණු ගොඩක්. එතකොට ඒ නිවැරදි කරුණු ටික සහ විනය සමග ලෝකේ ගමන් කරනකොට එය
ඊටාම සුන්දර ලෝකයක්. එතකොට බුදු කෙනෙක්ගේ මේ ධර්මයේ තුල තිබෙන්නේ ඔන්න ඔය නිවර්දි බව සහ හික්මීම නැතිනම් සීලය. මේ දේ තමයි ධර්මයේ තුල තිබෙන්නේ. එතකොට බුදු කෙනෙක්ගේ ඇහින් ලෝකයේ දකින්නේ මේ සාමාන්‍ය අපේ ඇසින් ලෝකයේ දකින විදිහට නෙමෙයි. දැන් මේ ලෝකයේ තුල අපි අපේ ඇහැට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා තුල පින්නතුනේ දකිනවා සුඛ සහගත බවක්. නැතිනම් සුන්දර බවක්, විඳීමක්, සතුට සහගත බවක් අපි දකිනවා. නමුත් බුදු කෙනෙක්ගේ ඇසින් මේ ලෝකයේ දකින සෑම දෙයක් තුළම සුන්දර බව දකින්නේ නැහැ. සුන්දර බව දකිනවා බුදු කෙනෙක්. හැබැයි සුන්දර බව දකින්නේ නැහැ. දැන් මම මෙහෙම මේ කරුණ මෙහි විදිහට කියනකොට අපිට ප්‍රශ්නයක්. සුන්දර බව දකිනවා බුදු කෙනෙක්, හැබැයි සුන්දර බව දකින්නේ නැහැ කියලා මම කියනවා. එතකොට මොකද්ද මේ කතාව? දැන් මේක හතර බීරි කතාවක් නේ. මේ දේශනාව තුළ මා මේ කරුණ සඳහන් කළාම මේක හතර බීරි කතාවක් වෙනවා. ඇයි මා කියනවා සුන්දර බව දකින්නේ නැහැ බුදු කෙනෙක්, සුන්දර බව දකිනවා බුදු කෙනෙක් කියලා. ඒතර දකින්නේ සහ දකිනවා කියන දෙක විරුද්ධයි. දෙපැත්තක්. එතකොට මා එහෙම බුදු කෙනෙක් සුන්දර බව දකිනවා කියලා කියන්නේ අපි දකින සුන්දරත්වයේ බුදු කෙනෙක් දකිනවා. හැබැයි ඒ සුන්දරත්වයේ දකින ගමම්ම බුදු කෙනෙක් ඒකේ තිබෙන අසුන්දර පැත්ත දකිනවා. ඒකේ තිබෙන අනිත්‍ය ස්වභාවය දකිනවා. අනාත්ම ස්වභාවය දකිනවා. ඒකේ තිබෙන දුක්ඛ ස්වභාවය දකිනවා. ඒක තමයි ලෝකේ බුදු කෙනෙක්ගේ සහ අපගේ වෙනස. අපි යම්කිසි දෙයක් දැක්කහම ඒ දේ තුල තිබෙන සුන්දරත්වයේ දකිනවා. ඒ සුන්දරත්වයේ තුලින් අපි විඳවීමක් සිද්ධ කරනවා. ඒ විඳවීම තමයි සුඛ සහගත විඳවීමක්. නැත්නම් අපි ඒකෙන් සතුටක් ලබන්න උත්සාහවන්ත වෙනවා. අපි ඒ සතුට ලබනවා. හැබැයි ඒ සතුට తాවකාලික සතුටක්, తాවකාලික ඒ විඳීමක් කියලා අපි දකින්නේ නැහැ. ඒ සතුට තුල යටින් සැඟවුණු දුක්ඛ දෝමනස්යන් රාශියක් තියෙනවා කියලා අපි දකින්නේ නැහැ. අපිට ලැබෙන මුල්ම අවස්ථාවේ අපිට ලබන්නට පුළුවන් සතුට, සන්තුෂ්ටිය අපි ඒ දේ තුල ලබනවා. හැබැයි පේනතුනේ ඒ සතුටත් එක්ක අස්සෙන් යටින් එන දුක්ඛ දෝමනස්යන් රාශියක් තිබෙනවා. බුදු කෙනෙක් යම් කිසි දෙයක් ඇහෙන් දකිනකොට ඒ ඇහෙන් දකින දේ පිළිබඳව උන්වහන්සේ දකින ස්වභාවයක් තිබෙනවා. ඒක මේ සාමාන්‍යයෙන් පෘථග්ජන මිනිස්සෙකුට වඩා බුදු කෙනෙක්ගේ ඇහෙන් දකින ඒ ස්වභාවය වෙනස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ තිබෙන ස්ත්‍රී පුරුෂ ගස්වැල් ආදී මේ සියලුම ජීවී සහ අජීවී සියලු වස්තුන් පිළිබඳ උන්වහන්සේ දකිනවා එක්තරා ක්‍රමවේදයකට. ඒ ක්‍රමවේදය තමයි ඒ දේ තුළ තිබෙන පරම වූ සත්‍ය දකිනවා. යම් කිසි දෙයක් ඇහෙන් දකිනකොට, යම් සද්දයක් ඇහෙනකොට, යම් කිසි විදිහකින් ගඳක් සුවඳක් දැනෙනකොට, ස්පර්ශයක් දැනෙනකොට මේ ආදී සෑම තැනකදීම උන්වහන්සේ නිවැරදි බව දකිනවා. ඒ දේ තුළ තිබෙන පරම සත්‍ය දකිනවා. අන්නේ නිසා බුදු කෙනෙක් දේශනා කරන ලෝකයට යං භික්ඛවේ සත්තාරා කරණීයා ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. උන්වහන්සේ දේශනා කරන මහණෙනි මම ඔබට කියනවා මොකද්ද? ඒතානි ශුඤ්ඤාගාරානි 10ත භික්ඛවේ ආදී වශයෙන් එතන සඳහන් කරන භික්ඛවේ රුක්ක මූලානි ආදී මහණෙනි මේ උක්ෂ මූලයකට වෙලා ශුඤ්ඤාගාරයකට වෙලා භාවනා කරන්න. එයි මේ භාවනා කරන්න කියන්නේ. ඒ භාවනා කරන්න කියලා කියන්නේ පින්නතුනි මේ සසර දුකින් අත මිදෙන්න. සංසාරගත දුකින් අත මිදෙන්න. මේ සංසාරගත දුක පින්නතුනි මහා පුදුමාකාර විදිහේ භයානක දුකක්. මේ දුක දැනෙනවා ඇති ඔබට මේ සමාජය තුලින්. නමුත් ඔබට මේ දුක දැනෙන්නේ නැහැ. ඔබට මේ දුක උරුම වනතුරු යම් කෙනෙක් සසර දුකටපත් වෙලා විඳවීම් රාශියක් විඳවලා මිය පරලව යනවා. සමහර කෙනෙක් වසර ගණනාවක් එක තැනක නැගිටින්න ඇවිදින්න බෑ. එක තැනකට වෙලා මොනවා හරි දෙන දෙයක් කකා සමහරට ඉන්නවා. සමහර ලාවට ශාරීරික නොයෙක් තැන් කුණු වෙනවා. පණුව දානවා. ඒ ජීවත් වෙනවා. සමහර කෙනෙක් ශාරීරියේ එක එක අවයව අහිමි වෙලා සමහර ලාවට ඒ පුජ්‍යලාගේ අතක් නැහැ, කකුලක් නැහැ. සමහර ලාවට හිසේ එක ප්‍රදේශයක්, හිස කට්ට ප්‍රදේශයකින් නැහැ. සමහරට හකු ප්‍රදේශයෙන් නැහැ.
සමහර ලාවට ඒ ශරීර නොඑක් තෙන් නොඑක් විදිහේ ඔපරේෂන් ආදියට ලක් කරලා ඒ ස්ථාන දුර්වල ස්වභාවයට පත් වෙලා සමහර ලාවට වකුගඩු ස්වභාවයන් ගත්තොත් එහෙම ඒ වක්‍රීය තත්ත්වයන් නිසා අහිමි වෙලා ඔපරේෂන් කරලා අයින් කරලා සමහර ලාවට නොඑක් විදිහේ ශරීර අංග අහිමි වෙලා එතකොට මේ සසර තුල ඒ කෙනා අප්‍රමාණ දුකක් ලබලා දුකක් විඳලා මිය පරලව යනවා. ඒ මිය පරලව යනකොට ඒ වගේ දුකක් විඳිනකොට අපිට හිතෙනවා මේ සංසාරේ මොනතරම් භයානකද. මේ සංසාරේ මං ඉපදුනත් මම ඉපදෙන්න ඒ ඉපදෙන සෑම වහරයක් පාසා මේ වගේ ස්වභාවයන්ටපත් වුණොත් මොනතරම් දුකක් වේදනාවක්ද. පින්නතුනේ සංසාරගත දුකින් ගැලවෙන්නට නම් ඒ සාන්ති ලක්කණං නිබ්බාණං කියපු නිවන දකින්නට ඕනේ. නිවනින් තොර මේ සංසාර දුකින් අත මිදෙන්නට පුළුවන් තැනක් ඇත්තේ නැහැ. නිවන තමයි යම්කිසි කෙනෙකුට මේ සසර බැමි වලින් දුක් වලින් දෝමනස්යන්ගෙන් අත මිදෙන්න තිබෙන එකම තැන. අන්නේ ස්වභාවය නිසා බුදු කෙනෙක් දේශනා කරන මේ එහා මෙහා දුවන හිත සංවර නැති හිත එක තැනක නැති හිත එක අරමුණක නැති හිත සංවර කරගන්න. එක අරමුණක එක තැනක එක විදිහක නැති හිත මේ සංවර කරගමු. මේ හිත පින්නතුනි මහා පුදුමාකාරයි. රූපය දැක්කා මේ රූපය පසුපස්සේ දුවගෙන ගිහිල්ලා ඒ රූපය Tamanට හිමි කරගන්න අයිති කරගන්න තමන්ගේ කරගන්න ඒ රූපය මට අයිති කරගන්න මේ හිත දඟලනවා. ඒ නිසා අපි සමහර විටක ඒ දකින රූපය පසුපස්සේ දුවගෙන යනවා හති වැටෙනතුරු. දුවගෙන ගිහිල්ලා කොහොම හරි මොන විදිහකින් හරි මේ හිත Tamanට අයිති කරගන්නවා. හැබැයි ඒ අයිති කරගත්තට ඒ තුලින් විඳින විඳීම වින්දට අපිට දැනෙන්නේ නෑ මේ විඳීම මේ සුඛ සහගත බව මන් දකින සුන්දරත්වය මේක යම්කිසි කාලයකදී මට අහිමි වෙනවා. යම්කිසි කාලයකදී මට අහිමි වෙනවා. මේක මට දුකක් බවට පත් වෙනවා කියලා අපිට හිතෙන්නේ නෑ. අපි මේ ලබාගත් සැප සුඛ සහගත බව සදාකාලික උරුමයක් සදාකාලික දෙයක් වගේ අල්ලගෙන බදාගෙන අපි සැප විඳිනවා. අපිට ලැබිච්ච ඒ රූපයක්. එතකොට ඒ රූපය යම්කිසි දවසක අපි හිතමු යම්කිසි තරුණියකට ආදරය කරනවා. ඒ තරුණිය Tamanට හිමි කරගන්නට හිතෙනවා. ඇය විවාහ කරගන්නවා. විවාහ කරගෙන Tamanට විවාහ කරගත් තැනැත්තිය සැපයක් සුඛසහගත බවක් වින්දනයක් කියලා හිතනවා. එතකොට නමුත් ඇය වයසට යනවා. ඒ ඊටාම සුන්දර රෝසපුව දිනක කෙස් පැහිච්ච හම රැලි වැටිච්ච ඒ වගේම දත් වැටිච්ච අතපය ඇදකුද වෙච්ච ඊටාම විරූපී ස්වභාවයකින් යුතු ශරීරයක් බවට පත් වෙනවා කියන සිතුවිල්ල අපිට හිතෙන්නේ. අපි හිතන්නට ඕනේ ඒ අයිති කරගත්ත ඇය යම් කිසි දවසක ඒ වගේ ස්වභාවයට පත් වෙනවා. එතකොට ඒ මගේ ඇහැ පිනෙව්වේ ඇගේ රූපයෙන්. ඇගේ රූපය දකින වාරයක් පාසා මගේ ඇස පිනෙව්වා. ඇගේ සුන්දරත්වය මම දැක්කා. ඒ සුන්දරත්වය මම වින්දා. හැබැයි යම් කිසි දවසක ඒ සුන්දරත්වය විඳපු මගේ ඇහැට ඇගේ අසුන්දරත්වය දකිනවා, පෙනෙනවා. එතකොට සුන්දරත්වය නිට්ටයද? අපි ඇහෙන් දකින සුන්දරත්වය නිට්ටයද? නෑ. ඇහෙන් දකින සුන්දරත්වයේ පින්නතුනි අනිත්‍යයි. ඇයි මේ අපි යම්කිසි කෙනෙක්ගේ යම්කිසි තරුණියක්ගේ යම්කිසි තරුණයෙක්ගේ සුන්දර බව තරුණ කාලේ ඇහෙන් දකිනවා. හැබැයි ඇය හෝ ඔහු වයස්ගත වෙන්න අර සුන්දරත්වයේ ටික වියකිලා යනවා. ඒ සුන්දරත්වයේ ටික අඳුරු බවට පත් වෙනවා. ඒ සුන්දරත්වයේ ටික දුර්වර්ණ බවට පත් වෙනවා. ඇගේ ශරීරයේ සියලු අවයවයන් අපිට පෙනෙන දකින අතපය මූණ ඒ වගේම ශරීර කොටස් මේ සියල්ලම අපිට පෙනෙනවා දැනෙනවා ඇගේ වියපත් බවට පත් වෙනවා. යම්කිසි දවසක ඊටාම සුන්දර තරුණියක් බවට පත් වෙලා යම් කාලයක් ගත කළ ඇය යම්කිසි දවසක මහලු කාන්තාවක් බවට පත් වෙනවා. ඒ මහලු කාන්තාවත් යම්කිසි දවසක මේ
ලෝකයේ තුලින් නික්මිලා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙච්ච ඒ ශරීරය, ඒ මහලු ශරීරය යම් කිසි දවසක පොළවට පස් වෙන්න පුළුවන්, නැතිනම් අලු ගොඩක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඇගෙන් විඳ විඳීම, ඔහුගෙන් විඳ විඳීම මොනතරම් අනිත්‍ය දෙයක්ද? සමහර ලාවකට අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 50ක් වෙන්න පුළුවන් උපරිම. එහෙම නැත්නම් ඊට වැඩි කාලයක් වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 100කට මෙපිට 100කට මෙහායින් තමයි මේ සියලු විඳීම් අපි සිද්ධවන්නේ. එතකොට මේ සිද්ධ වීම තුල, ඒ විඳීම් තුල අපි කල්පනා කරන්නට ඕනේ, මං සතුටක් වින්දනයක් සෑම පැත්තකින් මගේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේවට ලබා දුන්නා. නමුත් මේ ලබා දුන්න දේ මට මගේ ජීවිතයේ මේ ලබලා තිබෙන මගේ ජීවිත කාලය තුරාවට මට මේ වින්දනය ලබන්න බෑ. යම්කිසි දවසක මගේ ශරීර අතපය ඇස් කන් නාස් මේ සියලු දේ යම්කිසි ස්වභාවයකින් ඒ ක්‍රියා කිරීම අඩු වෙනවා. මගේ ඇස් දෙක යම්කිසි කාලයක් යනකොට පෙනීම දුර්වල වෙනවා. දැන් ඔබ කල්පනා කරන්න, අවුරුදු 40 45 50 අතර කාලය තුල 40 ඇඳිරි කියලා එකක් හැදෙනවානේ. එතකොට ඔබේ ඇස් දෙක ටිකක් පෙනීම අඩු වෙනවා. ඊට පස්සෙත් අවුරුදු 50 60 වෙනකොට තව ටිකක් අඩු වෙනවා. ඊළඟට ඔබේ කන් ඇසීම අඩු වෙනවා. ඊළඟට ඔබේ කන් ඇසීම අඩු වෙනවා පමණක් නෙවෙයි, ඔබේ දිවට රස දැනීම අඩු වෙනවා. ඔබේ ශරීරයේ අතපය හිරිවැටෙන ගතිය ඇති වෙනවා. එතකොට ඔබේ අතපය දැනෙන ඒ ස්පර්ශය පිළිබඳව තියෙන ඒ දැනීම අඩු වෙලා යනවා. ඊළඟට සමහර ලාවට ඔබ ඉඳගත්තාම ඉඳගත්තෙන් නැගිටින්න බැරි ගතිය ඇති වෙනවා. නැගිට තැනින් නැවත ඉඳ ගන්නට බැරි ස්වභාවයන් ඇති වෙනවා. ඔබට එහා මෙහා ඇවිද ගන්න බැරි ස්වභාවයන් ඇති වෙනවා. මේ ජීවිතය තුළ පින්නතුනි, මොන පැත්තකින් කොයි විදිහකට ඔබ හිතලා බැලුවත් ඔබ එක තැනක ඉඳගෙන හිතන්න, මේ ජීවිතේ පුරාවට ඔබ සිදු කරපු දේවල් පිළිබඳව, ඔබ පුංචි කාලේ මොනවද කළේ? තරුණ කාලේ මොනවද කළේ? ඊළඟට විවාහයේ ජීවිතය තුළ ඔබ මොනවද කළේ? ඊළඟට තාත්තෙක් ලෙස ඔබ, අම්මෙක් ලෙස ඔබ මොනවද කළේ? ඊළඟට ඔබ සීයා කෙනෙක්, අත්තම්ම කෙනෙක් ලෙස ඔබ මොනවද කළේ මේ ජීවිතය තුළ? එතකොට ඔබට එකින් එක ඔබේ ජීවිතයේ කරපු දේවල් මතක් වෙයි. ඒ කරපු දේවලුත් එක්ක සමහර දේවල් ඔබට දැනෙන්නේ ඔබේ ජීවිතයේ ඒ දේවල් නොවුනනම් කොච්චර සුන්දරද? ඒ දේවල් ඔබේ ජීවිත කාලය තුළ නොවුනනම් මේ ජීවිතේ මීටත් වඩා හොඳයි කියලා හිතන අවස්ථාවයි. පින්තුන් කල්පනා කරන්න, අපි මේ ජීවිතයේ තුල ලබනේ දුක්ඛ දෝමනස්යන්ගෙන් අත මිදීම පිණිසම මේ භාවනාව යොදාගත යුතුයි කියලා අපිට සිතෙන්නේ මේ ජීවිතේ අපි විඳපු දෙයක් නැති නිසාමයි. හරියට රාත්‍රියේ දකින, නැතිනම් නිින්දේදී දකින සිහිනයක් වගේ තමයි මේ ලෝකේ අපි විඳින සතුට. ලෞකික සතුට, ලෞකිකව ලබන සතුට පින්වතුනි, හරියට ලෞකික ජීවිතය තුළ ලැබුව මොනතරම් සුන්දර දෙයක් වුණත් ඒක හරියට නිින්දෙන් දැකපු හීනයක් වගේ. ඇහැරලා ඉවර වෙනකොට මොනතරම් සුන්දර දර්ශන, සුන්දර දේවල් දැක්කත් හීනිය නිම වෙනවා. අන්න ඒ වගේ ජීවිතය තුළ ලබන ඒ විඳීම්, සතුට, මේ සේරම දේවල් යම්කිසි කාල සීමාවකදී අවසාන වෙනවා. මේ අවසාන වුණාට පස්සේ ඒ සෑම දෙයක්ම දුකක්, වේදනාවක් බවට දැනෙනවා. අන්නේ විඳීම් සහ ඒ විඳින්න ඕන සිතුවිලි ඇති වෙන්නේ මේ හදවතේ තියෙන එකඟ ස්වභාවය නැති නිසා, සමාධිගත ස්වභාවය නැති නිසා. එහෙමනම් අපි මේ හිත සමාධිගත කරගන්නට මොකද කරන්නේ? පින්නතුනේ, සමාධිගත කරගන්නට නම් කරුණු ගණනාවක් අපිට සිද්ධ කරන්න පුළුවන්. මේ කරුණු ගණනාවක් තුළ මේ හිත සමාධිගත කරගන්න ස්වභාවය තුළ අපි ඇති කරගත යුතු දේවල් තිබෙනවා. ඒ වගේම නැති කරගත යුතු දේවල් තිබෙනවා. අපි යම් කිසි විදිහකින් මේ හිත සමාධිගත කරගන්නවා නම් අපි දස අකුසලයෙන් වළකින්නට ඕනේ. දස අකුසලයෙන් වළකිලා කටයුතු කරනකොට යම් කිසි කෙනෙකුට මේ සමාධිගත හිතක් ඇති කරගන්නට බොහොම ලෙහෙසි පහසු ගති තිබෙනවා. දැන් අද මා බලාපොරොත්තු වෙන භාවනාව පිළිබඳ පුංචි කරුණු ටිකක් මේ දේශනාව තුළ ප්‍රදේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ.
එතකොට යම්කිසි කෙනෙක් මේ ප්‍රාණඝාතය කියන මේ නරක අයහපත් වැරදි සහගත දේ නැතිනම් සතුන් මැරීම, සතුන්ට හිංසා පීඩා කිරීම, එතකොට ඒක කායික වෙන්නත් පුළුවන්, වාචික වෙන්නත් පුළුවන්, මානසික වෙන්නත් පුළුවන්. දැන් උතන පාණාතිපාතා කියවම සමහර කෙනෙක් කියනවා සතුන් මැරීම විතරක්මයි කියලා නෑ. යම්කිසි කෙනෙකුට කායික වශයෙන්, මානසික වශයෙන්, වාචික වශයෙන් ඇති කරන සිතුවිලි මේ ප්‍රාණඝාතයට යම්කිසි ප්‍රමාණයක් ඒ තුල තිබෙනවා. ඒ නිසා මේ ප්‍රාණඝාතය කියන අකුසල ධර්මයේ තුලින් අපි වළකින්නට ඕනේ. ප්‍රාණඝාතය කියන අකුසල ධර්මයේ තුලින් වළකින්න මොනම විදිහකටවත් කොයි විදිහකටවත් සත්ව ඝාතනයක් සිද්ධ කරන්න එපා. සතෙකුට හිංසා පීඩා කරන්න එපා. මෙතන සතෙක් කියලා සඳහන් කරාම මනුස්සයත් සත්වයෙක්. එතකොට ඒ සත්වයත් ගත්තට කමක් නැහැ. එතකොට මේ සියලු සත්වයන්ට මෛත්‍රී සහගත සිතුවිල්ලක් ඇති කරගෙන මේ ප්‍රාණඝාතය කියන දේ තුලින් වළකින ස්වභාවයක් ඇති කරගන්නට ඕනේ. ඒක තමන්ගේ ජීවිතයට පුදුමාකාර විදිහේ මානසික සැනසීමක් ඇති වේවි. ඊළඟට අදත්තා දානය. මේ අදත්තා දානය කියලා කියන්නේ පින්නතුනේ සොරකම. ඒ සොරකම තුලින් වළකින ස්වභාවය. එතකොට අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. එතකොට සොරකම් කිරීම කියන ස්වභාවය තුලින් වළකින්නට ඕනේ. සොරකම් කිරීම කියන ස්වභාවය තුලින් වළකිනවා. එතකොට තමන්ට ඒක විශාල මානසික සැනසීමක්, මානසික දියුණුවක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනේ කාම මිත්‍යාචාරය, කාමීසු මිච්ඡාචාරා. එතකොට මේ කාමයේ වර්ධව හැසිරීම, එතකොට කාමයේ තුලින් ලබන විඳීම අපි යම් කිසි විදිහකින් පාලනයක් කරගන්නට ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ස්වාමියෙක් සහ බිරිඳක් ලෙස ජීවත් වීම, එය ලෞකිකව විඳින ඒ සැපත උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් යම් කිසි විදිහක වැරදි කාම සේවනයක් හොයනවා නම් ඒ පසුපස්ස යනවා නම් එය කාමීසු මිච්ඡාචාරා කියන කොටට වැටෙනවා. ඒතර කාමයේ වර්ධව හැසිරීම කියන කොටට වැටෙනවා. අන්නේ ස්වභාවය තුලින් වෙන් වෙන්නට ඕනේ. ඒ ස්වභාවය තුලින් වෙන් වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. එතකොට කාමීසු මිච්ඡාචාරා කියන ශික්ෂා පදය රැකෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිච්ඡාචාරය කියන මේ කරුණු තුනෙන් වළකින කෙනාගෙන් කායික දුසරිත ස්වභාවයන් වළකිනවා. සතුන් මරන්නේ නැතිනම්, හොරකම් කරන්නේ නැත්නම්, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්නම් එයාගේ මේ කායික දුසරිත බව වැළකීලා කායික සුචරිත බවක් ඇති වෙනවා. එතකොට ඒක යහපත්. ඒක සමාජයටම යහපත්. අන්නේ ස්වභාවයෙන් නිතු ජීවිතයක් බවට පත් කරගන්න, කායික සුචරිත බවෙන් යුතු ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ. ඊළඟට යම් කිසි කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නම් මුසාවාදය, බොරු කීම තුලින් වළකින්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒක ඉතාම වටිනවා. සමාජයක් ගිනි තියන්න පුළුවන් බොරුවෙන්, සමාජයක් රටක් ගිනි තියන්න පුළුවන් බොරුවෙන්. එතකොට ඒ වගේ ගිනි තියන්න පුළුවන් බොරුව තුලින් වැළකීලා කටයුතු කරනවා නම් අන්න එයාට පුළුවන්කම තිබෙනවා තමන්ගේ ජීවිතේ සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න. බොරු කියන්නේ නැතිනම්, මොකද බොරුව තුලින් රටක්, සමාජයක්, ලෝකයක් විනාශ කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, යම් කිසි කෙනෙකුට පුළුවන් මුසාවාදයේ තුලින් රැකෙනවා වගේම පිසුනා වාචා, කේලම් කීම, ඊළඟ වචන කීපයත් එක්කම යම් පරුසා වාචා, පරුස වචන කීම, ඊළඟට සම්පප්පලාප, හිස් වචන කීම. එතකොට මෙන්න මේ කරුණු කීපේ තුලින් තමන් ඊටාම සංවරශීලී බවට පත් වෙනවා නම් මුසාවාද, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, මෙන්න මේ කරුණු ටික තුලින් තමන් රැකෙනවා, ආරක්ෂා වෙනවා නම් අන්න ඒ වගේ කෙනෙක් ඉන්න සමාජයේ යහපත් වූ සමාජයක් බවට පත් වෙනවා. සුන්දර වූ සමාජයක් බවට පත් වෙනවා. හැම කෙනෙකුට මේ සමාජය තුළ ජීවත් වෙන්නට පුළුවන් හොඳ පරිසරයක්, වටපිටාවක් ඇති වෙනවා. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන නිසා මුළු මහත් සමාජයක්ම පෙන්තුන විනාශයට පත් වෙන දේවල් ඒවා. එතකොට ඒ වගේ ස්වභාවය නැතුව බොරුවෙන්, වංචාවෙන්, කපටිකමින් යුතු
ජීවිතයක් බවට පත් නොකර ගුණගරුක සත්‍යවාදී ජීවිතයක් බවට පත් කරගන්න, නිවැරදි ජීවිතයක් බවට පත් කරගන්න, සිතුවිලි ඇති කරගන්න. මෙන්න මෙහෙම සිද්ධ කරනකොට මේ කරුණ ටික මෙතන සම්මා වාචා නැතිනම් මෙතන මේ වාචික දුසරිතය නැත්නම් වචී දුසරිත කියලා කියනවා ඒකට. එතකොට මේක දුසරිත ස්වභාවය සුචරිතයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප කියන ටික රැකෙනකොට සුචරිත ස්වභාවයක් මේ වාචික වශයෙන් ඇති වෙනවා. අන්න ඒක ඊටාම් වටිනා භාවනා කරන කෙනෙකුට. ඊළඟට අවිජ්ජා, ව්‍යාපාද, ඒ වගේම මිත්‍යා දෘෂ්ටි. එතකොට අවිජ්ජා කියලා කියන දැඩි ලෝභ බව, ව්‍යාපාද කියන තරහව, මුසාවාදී කියන වැරදි බව. එතකොට මෙන්න මේ ස්වභාවය හිත තුළ ඇති කරගන්නකොට ඒක මනෝ දුසරිත ස්වභාවයක් වෙනවා. මේ ටික නැති වෙනකොට මනෝ සුචරිත ස්වභාවයක් බවට පත් වෙනවා. එතකොට මේ අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන ස්වභාවය තුළ ඔබ ඒ කරුණු වලින් වැළකීලා ඔබ මනෝ සුචරිත බවක් ඇති කර ගන්නට ඕනේ. නැත්නම් මනෝ දුසිත බවක් ඇති කරගත්තොත් ඒක තමන්ගේ ජීවිතයට හරි ස්වභාවයක් බවට පත්වන්නේ නැහැ. එතකොට මේ ස්වභාවයෙන් යුතුව කටයුතු කරන භාවනාව කියන දේ කරගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. ඒතර භාවනාවක් යම්කිසි කෙනෙක් වඩාගෙන යනකොට පෙන්නතුනේ ඒ කෙනාට භාවනාව මුදුන්පත් කරගන්නකොට මෙන්න මේ කරුණු කීපයක් දැනගත යුතු වෙනවා. ඒවා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ භාවනා අතර සමත භාවනාව තුළින් යම්කිසි කෙනෙක්ගේ කෙලෙස් යටපත් කරගන්නට පුළුවන්. දැන් සමත භාවනාව කියලා සඳහන් කරාම ධර්මයේ තුල විස්තර කරන මේ සමතය කියන්නේ මොකද්ද? කාමච්ඡන්දාදී පංචනික ධම්මේ සමතේති සමතෝ. මේ කාමච්ඡන්දාදී පංච නිවරණ ධර්මයන් යටපත් කරන්නේ සමතයෙන්. එතකොට කාමච්ඡන්දාදී කියලා කියන්නේ අපි දන්නවා කාමච්ඡන්ද මේ පංච කාම ආසාව, ව්‍යාපාද, ක්‍රෝධය, තරහ ගතිය. ඊළඟට තීන මිද්ද කියලා සඳහන් කරන චිත්තචෛතසික මෙලිකම. ඊළඟට සඳහන් කරන ධර්මයේ තුල විස්තර කරනවා යම්කිසි විදියකින් යම්කිසි කෙනෙක්ගේ චිත්තචෛතසිකයන්ගේ නොසන්සුන් බවක් තිබෙනවා නම් ඒකට කියන උද්දච්ච කුක්කුච්ච කියලා. මේ සිතේ නොසන්සුන් බව. එන විචිකිච්ඡා කියන සැකය. එතන මේවා යම්කිසි කෙනෙකුගේ සිත තුළ ඇති වෙනවා නම් ඒව යටපත් කරගන්න සමත භාවනාව සුදුසුයි. සමත භාවනාව තුලින් පුළුවන්. නමුත් මේ සමත භාවනාව වගේ නෙමෙයි විදර්ශනා භාවනාව වඩන කෙනෙකුට විදර්ශනා භාවනාව තුලින් සමත භාවනාවෙන් ලබා ගන්නට බැරි කරුණු රාශියක් තමන්ට සාර්ථකව විසඳ ගන්නට පුළුවන්කම තිබෙනවා මේ විදර්ශනා භාවනාව වඩන කෙනෙකුට. එතකොට විදර්ශනා භාවනාව තුළින් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි ගත්තොත් මේ විදර්ශනා භාවනාව තුළින් පින්නතුනේ සිද්ධ වෙන්නේ ලෝකයේ මේ අනිත්‍ය ස්වභාවය වටහා ගැනීම, අනිත්‍ය ස්වභාවය මෙනෙහි කර ගැනීම, අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීම. එතකොට අපි අපේ චරිත ස්වභාව අනුව ඒ භාවනාවක් තෝරා ගන්නකොට ඒ භාවනාව අපිට ගැළපෙන නිසි භාවනාවක් බවට පත් කර ගන්නට ඕනේ. සමහර භාවනාවන් තිවෙනවා අපිට ගැළපෙන්නේ අපේ ජීවිතේට සාර්ථකව ඒ භාවනාව තුළින් ලබා ගන්නට පුළුවන් ප්‍රතිඵල ලබා ගන්නට බැරි භාවනාවල් තිබෙනවා. එතකොට පින්නතුනේ යම් කෙනෙක් භාවනා කරනවා නම් තමන්ගේ ජීවිතේට දැන් සමහර කෙනෙකුට තියෙන ප්‍රශ්න තමයි භාවනා කරන්නට ඉඳගෙන ගොඩක් වෙලා ඉන්න බැරි ප්‍රශ්න තිබෙනවා. ඒතර ඒවට භාවනාව තුළ විසඳුම් තිබෙනවා. විසඳුම් නැත්තේ නෑ. මොකද අපි දන්නවා සමහර කෙනෙක් ඉඳගත්තාම ඒවා තුර යම් යම් විදිහේ බලපෑම් සමහර කෙනෙකුට භාවනාව තුළ එනවා. මොනවද මේ බලපෑම් කියන එක පිළිබඳවත් අපි පොඩ්ඩක් කතා බහ කරගත්තොත් අවබෝධ කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට යම් කෙනෙකුට මේ භාවනාවක් කරගෙන යනකොට ඒ භාවනාව තුළ ඇති වෙන්නට පුළුවන් කරුණු රාශියක් තිබෙනවා. ඒව තමයි යම් කෙනෙකුට ශරීරයේ කහනව දැනෙනවා, සමහර කෙනෙකුට ශරීරයේ සතෙක් විදිනවා වගේ දැනෙනවා, ශරීරයේ යම් යම් තැන්වල ආබාධ ඇති වෙන දැනීම් තිබෙනවා, ඒ වගේම කනට නොයෙකුත් ශබ්ද ඇහෙනවා. මේ වගේ කරුණු ඇති වෙන්නට පුළුවන්. මේවා තුළ අපි හිතන්නට ඕනේ
මේවා මේ සංසාරගත දුකින් අත මිදෙන ස්වභාවය මගෙන් වළක්වන්නට එන යම්කිසි බලපෑම් යම්කිසි බලවේග මම ඒ නිසා මේවා කිසිම දෙයකට යටත් නොවී කිසිම දෙයකට මගේ හිත එළඹෙන්නට ඉඩ නොදී රැකගත යුතුයි කියන සිතුවිල්ල ඇති කරගන්නට ඕනේ. කොටින්ම දැන් අපි අර ඉස්සෙල්ලා සඳහන් කළ පානඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර ආදී ඒ ටික දස අකුසල්. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ටිකත් මතක තියාගන්නකෝ. මෙතනදී කාමයේ පිළිබඳව පංචකාමයන්ට ඇති කැමැත්ත නිසා යම් කිසි කෙනෙකුට භාවනාවට ඉඩ දෙන්නේ නැහැ. මේ පංචකාමයට ඇති කැමැත්ත නිසා එයාගේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියයන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ කරුණු වලින් ඒ ඉන්ද්‍රියන් වෙලාගෙන රූපයෙන් ඇහැ වෙලාගෙන ශබ්දයෙන් කන වෙලාගෙන සුවඳින් නාසය වෙලාගෙන ඊළඟට එයාගේ දිව රසෙන් වෙලාගෙන එයාගේ ශරීරයේ ස්පර්ශයෙන් වෙලාගෙන එයාගේ මනස සිතුවිලි වලින් වෙලාගෙන එතකොට මේ වෙලාගෙන ඉන්න සර්පය වගේ මේ රූපය කියලා කියන්නේ පින්නතුනි ඇහැ වෙලා ගන්න ඒ සර්පෙක් වගේ ඇහැට හෙල්ලෙන්න ගැලවෙන්න දෙන්නේ නැහැ. ඒ රූපේ තියෙන සුන්දරත්වය එකින් එක පෙන්නනවා. ඒ ඇස කියන ඒ ඉන්ද්‍රයට මේ රූපය කියන දේ පෙන්නනවා. පෙනෙනකොට ඇහැ තුලින් දකින්නෙම ඒ රූපයේ තියෙන සුන්දරත්වය. ඒ වගේම කනටත් එහෙමයි. ඒ ශබ්දයේ මිහිරි බව හදවත පුරා දෝංකාර දෙනවා. ඒතර හදවත වෙලාගෙන නාසය වෙලාගෙන මුළු ශරීරය වෙලාගෙන එතකොට මේ සියලු ඉන්ද්‍රියන් වෙලාගෙන තියෙනකොට යම් කිසි කෙනෙකුට මේ කාමයේ පිළිබඳව තියෙන මේ කැමැත්ත පංච කාමයන්ගෙන් විඳින විඳීම පිළිබඳව අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන් නම් එයාට භාවනා මුදුන්පත් කරගන්න පුළුවන්. සෙනසීමට පත්වන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට පෙන්වතන මේ අරති ස්වභාව තිබෙනවා යම් කිසි කෙනෙකුගේ. ඒ කියන්නේ සමහර අයගේ මේ අරති කියන්නේ කැමැත්ත. මේ කැමැත්ත තියෙනවා සමහර අයගේ ගුණධර්මයේ උකටලි බව කියන එකට. නැත්නම් ගුණධර්මයට අකමැති ගතිය තියෙනවා. එතකොට මේ අරති ගතිය එතකොට මේ ගුණධර්ම තුලදී ආ උකටලි වෙලා ඉන්නේ මැලි වෙලා තියෙන ගුණධර්ම පුරන්න කැමැති නෑ. මෙන්න මේ ස්වභාවය යම් කිසි කෙනෙකුගේ තිබුණොත් මේ අරතිය කියන ස්වභාවයේ තිබුණොත් එයාගේ ජීවිතය තුළ භාවනා වඩන්න හරි අමාරුයි අපහසුයි. අන්න ඒ නිසා මේ අරති ගතිය භාවනා වඩන කෙනෙකුගේ ජීවිතයේ හරි පීඩාවක්. ඒ නැති කරගත යුතුයි. මොකක්ද නැති කරගන්න සිද්ධ කරන්නට ඕනේ? ඒ දේ තමයි මේ සංසාරය පිළිබඳව මෙනෙහි කරන්න. සංසාරේ විඳින විඳීම් පිළිබඳව මෙනෙහි කරන්න. අන් අයට ලැබෙන විඳීම් පිළිබඳව මෙනෙහි කරන්න. ඒ මෙනෙහිම් කරලා අන්නේ විඳින දුක ගැන අනුකම්පාව ඇති කරගන්න ඕනේ. ඒක අපිට වැඩක් නැහැ. ඒ කියන්නේ දැන් ඊ අන් කෙනාගේ දුක පිළිබඳ අනුකම්පාව වැඩක් නැහැ කියන එක නෙමෙයි මම හිතන්නේ සඳහන් කරන්නේ වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ එයා විඳින්නේ එයාගේ කර්මය. හැබැයි අපි හිතන්නට ඕනේ ඒ වගේ කර්මයක් මට එයිද? එන්න පුළුවන්. හැබැයි ඒ එන නිසා මම මේ ලෝකේ සියලු දේ අත්හරිනවා කියන එක නෙමෙයි ඇති කරගත යුත්තේ. ඒක නෙමෙයි ඇති කරගත යුත්තේ. එතෙන්දි කරන්නට ඕනේ ඒ වගේ දෙයක් මට නොවෙන්න මා කටයුතු කළ යුතුයි. එතකොට නැවත මට ඒ වගේ දෙයක් නොවෙන්න මා කටයුතු කරගත යුතුයි කියන සිතුවිල්ල ඇති කරගන්නට ඕනේ. එතකොට අපි සංසාරයේ තුර මේ අරති ගති ගුණ දහම් පුරන්නට ඕනේ කියන සිතුවිල්ල හදවත තුරට ඇතුල් කරගන්නට ඕනේ. හදවතේ තියෙන ඒ සිතුවිල්ලක් බවට පත් කරගන්නට ඕනේ අපි මේ ගුණ දහම් පිළිතුයි කියන ඒ සිතුවිල්ල. ඊළඟට මේ බඩගින්නා පිපාසය නිසා යම් කෙනෙකුට භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. භාවනා කරන ඉඳගත්තාම යම් කිසි බඩගින්න දැනෙනවා. පිපාසය දැනෙනවා. බඩ කෑ ගහනවා වගේ දැනෙනවා. එතකොට සමහර කෙනෙකුට භාවනාවට ප්‍රවිෂ්ඨ වෙලා භාවනාව නිසියාකාරව හරියාකාරව කරගෙන යන්න බැරි ගති තිබෙනවා. එතන මේවා භාවනා කරන ඇයට එන කරුණු එන දේවල්. එතකොට බඩකින් හා පිපාසය දැනුත් භාවනාවට බාධාවක් ඒක. එතකොට අපි මේ වගේ වෙලාවට හිත ශක්තිමත් කරගන්නට ඕනේ. හිතට සිතුවිලි ඇති කරගන්නට ඕනේ. මේ ආහාරය නම් මට ඕන වෙලාවක් ගන්න පුළුවන්.
නමුත් ආහාරය කියලා කියන්නේ බඩගින්න කියන්නේ ගින්නක් තමයි. හැබැයි බඩගින්න කියලා කියන්නේ බඩගින්න කියලා කියන්නේ සංසාරේ තරම් දරුණු ගින්නක් නෙමෙයි. සංසාරේ බඩගින්නට වඩා ගොඩක් දරුණු ගින්නක්. ගොඩක් වේදනා දෙන ගින්නක්. ගොඩක් කම්කටොළු බාධා ඇති කරන ගින්නක් සංසාරය කියලා කියන්නේ. පිපාසය කියලා කියන්නේ මේ ජීවිතයේ ලැබෙන පිපාසයක්. හැබැයි සංසාර දුකට වැටුනොත් සතර අපායකට වැටුනොත් සමහර වෙලාවට කල්ප ගණනක් දිය බිඳක් නැති තැනකට වැටෙන්න පුළුවන්. සමහර විටක සමහර പ്രേත ආත්ම තියෙනවා පින්නතුනේ උගුරෙන් පහළට වතුර බිඳක් යන්නේ නැහැ. උගුරෙන් පහළ සිතුරක්. සමහර പ്രേත ආත්ම තියෙනවා ශරීරීත අති විශාලයි. කට ඉන්දි කට තුඩක් වගේ පුංචි කටක් තිබෙන්නේ. ඒ කටින් වැටෙන වතුර බිඳුවත් උගුරෙන් පහළට යන්නේ නැති වෙන උගුරේ හිලක් තියෙනවා. ඒ හිලෙන් බොන වතුර ප්‍රමාණයත් අහකට යනවා. ඒ වගේ പ്രേතාත්ම තියෙනවා. දීර්ඝ කාලයක් වියලි සංසාරගත ජීවිතේ പ്രേත ආත්මල අප්‍රමාණ දුක් විඳින ජීවිත අනන්ත තිබෙනවා. ඒ නිසා ඔබ හිතන්න ඒ වගේ දුකක් මට ඇති නොවෙන්නට නම් මේ බඩගින්නත් මේ පිපාසයත් දෙක මං ඉවසන්නට ඕනේ. හිතට සිතුවිලි ඇති කරගන්නට ඕනේ. ඉවසමින් මගේ භාවනාව මුදුන්පත් කරගන්නට මා කටයුතු කළ යුතුයි කියන සිතුවිල්ල ඇති කරගන්නට ඕනේ. එහෙම සිතුවිල්ල ඇති කරගත්තොත් පින්වතුනි අපේ ජීවිත ඊටාම සාර්ථක ජීවිත බවට පත් කරගන්නට පුළුවන් භාවනාව තුළින්. ඊළඟට මේ තෘෂ්ණාව නිසා පින්වතුනි භාවනා කරන කෙනෙකුට හරි බාධාවක්. තෘෂ්ණා ස්වභාවය. සමහරට භාවනාවට ඉඳගෙන අත් දෙක කුළුමත් තියාගෙන භාවනා වඩනකොට යම්කිසි කර්මස්ථානයක් තුල නියලිලා ඒ කර්මස්ථානෙට බාධා ඇතිවන විදිහේ ස්වභාවයන් මේ සිතුවිලි සමුදායන් හිත තුළ පහළ වෙනවා. ශරීරයේ අසුන්දරත්වයේ දකිනකොට ශරීරයේ ස්වභාවය දකිනකොට එයාට සමහරලා ශරීරයේ සුන්දර බවක් පෙන්වන්නට පුළුවන්. ශරීරය තුළින් ලැබපු වින්දනයක් පෙන්වන්නට පුළුවන්. සිත එක තැනක නෑ, එක අරමුණක රැඳෙන්නේ එක ස්වභාවයක එක රේඛාවක් ගමන් කරන ස්වභාවයකට හිතපත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. අන්නේ ස්වභාවය නිසා ඔබ සිතුවිලි ඇති කර ගන්නට ඕනේ මේ සංසාරගත ජීවිතයේ තුල මම තෘෂ්ණාව නිසා බොහෝ දේ ලැබුවා. හැබැයි ඒ ලැබපු හැම දෙයක්ම මට ලැබපු හැම වින්දනයක්ම මට යම් කිසි විදිහක අසුන්දර වින්දනයක් බවට පත් වුණා. දුක්ඛ සහගත වින්දනයක් බවට පත් වුණා. ඒක තමයි මේ ලෝකයේ තිබෙන පරම සත්‍ය, පරම නිවැරදි භාවය. ඒ නිසා ඔබ හිතන්න, කල්පනා කරගන්න මේ ලෝකේ අපේ විඳින විඳීම් සතුට සහගත ස්වභාවයන් තුල තිබෙන දුක අප්‍රමාණයි, වේදනාව අප්‍රමාණයි. ඒ මම ලෝකයේ තුල විඳපු සෑම වින්දනයක් තුලම මම ලැබපු සෑම සතුටක් තුලම මට ඒ සතුටට යටින් ඊට වඩා කාලයක් දුක් විඳින වේදනාවන්, දුක්ඛ දෝමනස්යන් පැමිණියා. ඒක අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේ තෘෂ්ණාව කියන ස්වභාවයෙන් අත මිදිය යුතුයි කියන සිතුවිල්ල නිරතුරුව ඔබේ ජීවිතය ඇති කරගන්න. මම මේ තෘෂ්ණා ස්වභාවය තුලින් අත මිදිය යුතුයි කියලා සිතුවිල්ල. ඊළඟට පින්නතුණු යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ තීන මිද්ද ස්වභාවය, මේ චිත්ත චෛතසිකයන්ගේ මැලි බව භාවනා කරන්න හිත දෙන්නේ නැහැ. භාවනා කරන්න ගියාට භාවනා කරන්න හිත දෙන්නේ නැහැ. ටිකක් වෙලා විනාඩි 5ක් 10ක් පමණ භාවනා කරගෙන යනකොට S2 අරින්න හිතෙනවා. අනික් කෑ මොකද කරන්න කියලා බලන්න හිතෙනවා. එතකොට තමන්ගේ සිතට එක එක සිතුවිලි පහළ, gedara ගැන සිතුවිලි පහළ වෙනවා, ළමයි ගැන සිතුවිලි පහළ වෙනවා. මේ වගේ මැලි බවක් ඇති වෙනවා. මේ මැලි බව ඇති වෙනකොට ඔබ හිතන්න, කල්පනා කරගන්න, අනේ සංසාරගත දුක මේ වගේ කොච්චරනම් අප්‍රමාණ දුකක් සංසාරෙ විඳින්න ඕනද? මගේ ජීවිතය තුළ සතර අපාගාමී වුණොත් යම් කාලයක මම මොන තරම් දුකක්, වේදනාවක් මේ සංසාරගත ජීවිතය තුළ මං විඳිනවද? අන්නේ නිසා මේ සසර දුක ඊටාම වැඩි, අධිකයි. සසර දුක වැඩි නිසා මම මේ මැලි ගතිය ඇති කරගෙන බෑ. මේ ජීවිතය තුළ මම මැලි වුණොත්, කම්මැලි වුණොත්, අලස වුණොත් මට සංසාරේ දීර්ඝ කාලයක්, අප්‍රමාණ කාලයක් සසර නොයෙක් දුක්ඛ දෝමනස්යන්ගෙන් වෙලිච්ච ජීවිතයක් බවට පත් කරගෙන මේ ජීවිතය ගත කරන්නට වෙනවා.
නොඑක් දුක් දෝමනස්යන්ගෙන් අන්නේ ස්වභාවය අඳුනගෙන දැනගෙන මම මේ ජීවිතයේ තුල සංසාරේ යහපත් ජීවිතයක් සුන්දර ජීවිතයක් බවට පත් කර ගන්නට සිතුවිලි ඇති කරගත යුතුයි කියන අදහස ඇති කර ගන්නට ඕනේ. එහෙම ඇති කරගෙන ඔබ කල්පනා කරගන්න සංසාරේ මේ ජීවිතයේ තුල මම අලසකමක් ඇති නොකරගෙන හිත ශක්තිමත් කර ගන්නවා මම මේ භාවනාව මුදුන්පත් කර ගන්නවා මම කියන සිතුවිල්ල ඇති කර ගන්න. ඒතර මේ එහෙනම් සිතේ නොසන්සුන් ගතිය මෙලිකම යම් කිසි විදිහකින් පාලනය කරගෙන ඔබ භාවනාවට ප්‍රවිෂ්ඨවන්න. ඒක හිතේ ශක්තියක් සිතුවිල්ල බවට පත් කරගන්න. ඊළඟට බියසුළු බව. යම් කිසි කෙනෙක් බියසුළු ස්වභාවයෙන් යුතුව කටයුතු කරනවා නම් නොඑක් බිය හිතට දැනෙනවා නම් භාවනාවට හිත එකඟ වෙන්නේ නැහැ. එකඟ කරගන්න බෑ. හිතේ තියෙන බිය ඒ ස්වභාවය නැති කරගෙන ශක්තිමත් හිතක් ඇති කරගන්නට ඕනේ. ඒ ශක්තිමත් හිතක් ඇති කරගත්තොත් ඒ ශක්තිමත් හිත තියෙන කෙනාට භාවනාව මුදුන්පත් කරගන්න පුළුවන් ක්‍රම ගණනාවක් ධර්මයේ තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. ශක්තිමත් හිතක් වෙන්නට ඕනේ. ඊළඟට විචිකිච්ඡාව. මේ විචිකිච්ඡා ස්වභාවය කියලා කියන්නේ පින්නතුනි ඇත්තටම යම් කිසි කෙනෙක්ගේ හිතේ ඇති වුනහම එයාට සැකය කියන දේ ඇති වෙනවා. සෑම දෙයක් පිළිබඳව සැකයි. එතකොට ඒකත් භාවනාවට ප්‍රශ්නයක්. සැකසහගත බව. ඒ සැකසහගත බව දුරු කර ගන්නට ඕනේ. සැකසහගත බව නැති කෙනෙක් බවට පත් වෙන්න. ඒක ඊටාම් භාවනා වඩන කෙනෙකුට ඊටාම් වැදගත් වටිනා කරුණු කීපයක් තමයි ඒ සැකේ කියන ස්වභාවය නැති කර ගැනීමත් වටිනා කරුණු කීපයක් කියන එක නෙමෙයි වැදගත් කරුණක් කියන එක. ඊළඟට ගුණබකු බව හා සිතේ අවවාදයේ නොනැමෙන බව. එතකොට යම් කෙනෙක් ගුණමකුණන් සිත අවවාදයේ නැමෙන්නේ නැත්නම් භාවනා කරන්න බෑ. යම් විදිහකින් Tamanගේ භාවනාව තුළ නියලවන ගුරුවරයා කියන දෙයට එකඟ වෙන්නට ඕනේ. සිත අවවාදයේ නැමෙන ගතිය ඇති කර ගන්න තර්ක විතර්කයේ පිළිබඳව ඇති කරගත්තොත් එයාට භාවනාව මුදුන්පත් කර ගන්නට පුළුවන් කමක් ඇතිවන්නේ නැහැ. අන්නේ ස්වභාවය හිත තුළ ඇති කරගෙන ගුණවත් ජීවිතයක් බවට පත් කර ගන්නට සිතුවිලි ඇති කර ගන්නට ඕන. ගුණමකුවෙක් වන්නට හොඳ නෑ භාවනා කරන කෙනෙක්. ඊළඟට ලාභ කීර්ති ප්‍රශංසා ඒ වගේම අයිතා ක්‍රම මගින් ලැබෙන ලාභ යසීසුරු ඒ වයින් ඇති කර ගන්නා සැපසහගත ස්වභාවයන් පිළිබඳ මෙනෙහි වුණොත් භාවනා කරන කෙනෙකුට භාවනාව මුදුන්පත් කර ගන්න බෑ. එතකොට තමන්ට ලැබෙන ලාභ කීර්ති ප්‍රශංසා මේ වගේ ස්වභාවයන්ගෙන් හිත ඒ අරමුණු ඔස්සේ හිත දුවන කෙනෙක් බවට පත් වුණොත් භාවනාව තුළදී අරව සිතුවිලි ඒ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. එතකොටත් භාවනාව මුදුන්පත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට තමා උසස් කොට තබීම සහ අනුන් පහත් කොට සලකන කෙනෙකුටත් භාවනාවෙන් යම්කිසි ඵලයක් ලබා ගන්නට පුළුවන් කමක් ඇතිවන්නේ නැහැ. එතකොට යම්කිසි කෙනෙක් තමන් උසස් කොට සිතලා අනිත්‍ය පහත් කොට සිතනවා නම් එයාටත් භාවනාව තුළින් ලබා ගන්නට පුළුවන් ඵලයක් ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් කමක් වන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ භාවනා කරන කෙනා තමන්ගේ ජීවිතයේ බොහොම යහපත් වූ ජීවිතයක් බවට පත් කර ගන්නට ඕන. දැන් මෙතන කරුණු 10ක් කිව්වා. මේ කරුණු 10ට මම මුලින් නම් සඳහන් කළේ නෑ. මේකට කියනවා දසමාර සේනාව කියලා. මෙන්න මේ දසමාර සේනාව පරදන්න පුළුවන් නම් යටපත් කරගන්න පුළුවන් නම් ඔබට භාවනා වඩන්නට පුළුවන්. එතකොට මෙතනදී මේ භාවනා වඩන්නට කියලා සඳහන් කරනකොට ඔබට සිතුවිලි ඇති වෙයි මොකද්ද වඩන භාවනාව. ඒකට කියන්න තියෙන උත්තරය තමයි පින්නතුනේ වඩන්න තියෙන භාවනාව තමයි මූලිකව භාවනාවකට ප්‍රවිෂ්ඨ වෙන කෙනෙක් නේද. සමහරලාට මේ දේශනාව අහන සමහර කෙනෙක් ආනාපාන සති භාවනාව වඩන කෙනෙක් වෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් වෙන්න පුළුවන්. එසේ නොමෙතන සමහරලාවට කායගත සති භාවනාව වඩන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව වඩන කෙනෙක් වෙන්න පුළුවන් සමහර අය. එතකොට ඒගොල්ලෝ භාවනාවේ ක්‍රමක්‍රමයෙන් එහාට ගිය අය වෙන්නට පුළුවන්. එතකොට මෙතන ඒ පිරිසට අමතරව මූලිකව භාවනාව හදාරන කෙනෙක් මොකද්ද වඩන්න ඕනේ භාවනාව කියන සිතුවිල්ල එයාගේ හිත තුළ ඇති වෙනවා.
ඒකට දෙන්න තියෙන පිළිතුර තමයි මුලින්ම වඩන්න හොඳ භාවනාව පින්නතුනි ඇත්තටම ගත්තොත් එහෙම ඒකට අපි කියනවා කසින භාවනා කියලා. මේ කසින භාවනා කියන ඒ කසින ස්වභාවයන් වඩන කෙනෙකුට තමන්ගේ භාවනාව මුදුන්පත් කරගන්නට පුළුවන් ස්වභාව වැඩි. මොකද කසිනයක් තුළින් භාවනාවට මූලික වශයෙන් පුරුදු කිරීමක් කරන්නේ. මම ඔබට මීට කලින් දේශනාවලත් කියලා දෙලා තියෙනවා පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, නීල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ, ආලෝක කසිනේ, ආකාශ කසිනේ කියන මේ කසින වර්ග පිළිබඳව. එතකොට මේ කසිනයක් කියලා කියන්නේ අපි ගත්තොත් මේ පඨවි කසිනේ කියන්නේ මේ අපිට පුළුවන් මෙහෙම රොටියක් වගේ රවුමක් හදාගෙන මැටියෙන් ඒක හොඳට සවිමත්ව පුච්චගෙන හරි වේලගෙන හරි ඒ මැටි කට්ටේ මැද යම් කිසි දෙයක් ලකුණු කරලා ඒ කට්ටේ දිහා හිත අරමුණු කරන්න. හිතින් ඒක බලාගෙන ඉන්න. එතකොට net දෙක අරගෙන ඒක දිහා බලාගෙන ඉන්න. හිත එතනට අරමුණු කරගන්න. ඕක වඩාත් හොඳයි මේ කසිනවල මම අත්දැකීමෙන් හිතන දේ තමයි මේ ආපෝ කසිනේ කියන එක මම අත්දැකීමෙන් දැනලා තියෙනවා. ඒක හොඳ දෙයක්. මේ ආපෝ කසිනේ කියලා කියන්නේ අවර්ණ භාජනයකට වතුර ටිකක් දාලා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ අවර්ණ කසිනය අපි ගත්තොත් එහෙම ඒ අවර්ණ කියලා කියන්නේ එතනදී මම කියන්නේ ආපෝ කසිනය අවර්ණ භාජනයකට ඒ කියන්නේ සුදු පාට අර වීදුරු බෝල් එකක් කියලා කියන්නේ. ඒ වගේ එකකට වතුර පුරවගෙන ඒ භාජනයේ දිහා වතුර භාජනයේ දිහා බලාගෙන ඉන්නවා. හිත එතනට අරමුණු කරනවා. අන්නේ කසිනේ යම්කිසි කාලයක් භාවනා මූලික වශයෙන් වඩන කෙනෙක් පුරුදු වෙනවා නම් එයාට භාවනාවට ඒ එළඹෙන ස්වභාවය හිත සංසුන් කරගෙන ඉන්න පුළුවන් ස්වභාවය යම්කිසි කාලයක් භාවනාව තුළ නියැලෙන්නට පුළුවන් ස්වභාවය යාගේ වැඩි වෙනවා. එයාගේ දියුණු වෙනවා. ඒක ඉතාම වැදගත්. එතකොට ඒ වගේ දියුණු හිතක් බවට පත් කරගන්න පුළුවන් මෙන්න මේ අපි සඳහන් කරපු ආපෝ කසිනේ ගත්තොත් දැන් තේජෝ කසිනේ කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට ගින්න අරමුණකට කරන භාවනාව. යම්කිසි රවුමක් හදලා ඒ රවුම මැදින් සිදුරක් හදලා ඒ සිදුරෙන් ගින්නක් දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි මේ තේජෝ කසිනේ කියලා කියන්නේ. ඊළඟට වායෝ කසිනේ කියලා කියන්නේ ඒ වගේම රවුමකින් වායු දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට අපි ගත්තොත් මේ නීල කසිනේ කියලා නිල් පාට රවුමක් දිහා බලාගෙන ඉන්නවා. පීත කසිනේ කියලා කියන්නේ කහ පාට රවුමක් දිහා බලාගෙන ඉන්නවා. ලෝහිත කසිනේ කියලා කියන්නේ රතු පාට රවුමක් දිහා බලා ඉන්නවා. ඊළඟට ඕදාත කසිනේ කියලා කියන්නේ සුදු පාට රවුමක් දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට ආලෝක කසිනේ කියන්නේ හිරු එළිය දිහා සිදුරකින් බලාගෙන ඉන්නවා. ආකාශ කසිනේ කියන්නේ අවකාශයේ අරමුණකටගෙන අවකාශයේ දිහා බලාගෙන සිදුරක් තුලින්. ඒතකොට බලාගෙන හිත ඒට අරමුණු කරනවා. ඒක තමයි කසිනේ. එතකොට ඒක පුරුදු කරන කෙනෙකුට දීර්ඝ කාලයක් භාවනාව තුළ නියෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් පෙන්නතුනේ අපි අපේ විහාරස්ථානයේ තොල්හිරිය මාස් ෆැබ්‍රික් පාක් සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානයේ සෑම මාසකම පළවෙනි සෙනසුරාදා අපි උදේ 9 සිට දහවල් 2 දක්වා භාවනා වැඩසටහනක් තිබෙනවා. ඕනම කෙනෙකුට ඒ සඳහා සම්බන්ධ වෙන්නට පුළුවන්. මම පසුව දුරකථන අංග සඳහන් කරන්නම්. ඔබට සම්බන්ධ වෙලා මේ භාවනාව පිළිබඳ මූලික තැන ඉඳන් අපි තාම ඒ ටික යන්නේ. ඒ වැඩසටහන යන්නේ. ඔබට මේ තුලින් යම්කිසි විදිහකින් භාවනාව පිළිබඳව අවශ්‍ය කරුණු ඔබට දැනගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් නුවර පාරෙන් එන කෙනෙකුට උනත් අඹේපුස්සිය හන්දියෙන් අපේ විහාරස්ථානට එන්න පුළුවන්. කිලෝමීටර් 3ක් වගේ තියෙන අඹේපුස්සිය හන්දියේ ඉඳලා. ඊළඟට කුරුණෑගල කොළඹ පාරේ ඉන්න කෙනෙකුට උනත් පුළුවන්. මොකද පාර ආසන්නයේම තමයි තොල්හිරිය මාස් ෆැබ්‍රික් පාක් එක ඇතුලේ තමයි පන්සල තිබෙන්නේ. එතකොට පින්නතුනේ ඒ භාවනාවත් තුළින් යම්කිසි කෙනෙකුට ඒ කසින තුළින් හිත සංසුන් ස්වභාවයකට පත් කරගෙන ඒ හිත හික්මීමට පත් කරගෙන ඒ හිත වඩාගෙන යන්න පුළුවන් නම් එතනදී ඔබට යම්කිසි විදිහක හිතේ තිබෙන සමහර සිතුවිලි සමුදාය වෙනස් කරගන්න ඕනේ. යම්කිසි කෙනෙකුට ඇති වෙන්න පුළුවන් හිතක් භාවනා නියැලෙනකොට තමන්ට බැනපු කෙනෙක් පිළිබඳව මම යම්කිසි කෙනෙක් ගැන සිතුවිලි ඇති වෙන්න පුළුවන්. මම භාවනා කරාට මට හිතේ කේන්තියක් තියෙනවා කියන සිතුවිලි ඇති වෙන්න පුළුවන්. මට අහවල් කෙනා මට අනර්ථයක් කළා. ඔහු මට අනර්ථයක් දැන් කරයි. ඔහු මට අනර්ථයක් මතුවට කරයි. ඒ වගේම ඔහු මගේ පිය මිතුරන්ට අනර්ථයක් කරයි. ඔහු මගේ පිය මිතුරන්ට අනර්ථයක් ඇති
මතු ඇති කරන්න පුළුවන්. මේ වගේ සිතුවිලි ඇති වෙනවට මේවට කියන දස ආඝාත වස්තුවාදී කියන දස පලිබෝධ තිබෙනවා. මේ වගේ දේවල් නිසා භාවනාව තුරණියෙන් ඈට භාවනාවේ නිරන්ට බැරි ගති ස්වභාව හිත දමනය කරගන්නට බැරි ගති ඇති වෙනවා. පින්නතුනේ භාවනාව කියලා කියන්නේ සංසාරගත දුක තුලින් අත මිදෙන්නට පුළුවන් යම්කිසි කෙනෙකුට ඒ අත මිදෙන්නට පුළුවන් එකම ක්‍රමවේදය තමයි භාවනාව. හිත සංසුන් කර ගැනීම. එය මුල සිටම ගුරුවරයෙක් යටතේ ඉගෙන ගැනීම තුළින් යම්කිසි කෙනෙකුට සැනසීමට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. එහෙමනම් මේ ධර්ම දේශනාව තුළින් ඔබ යම්කිසි විදිහක මේ භාවනාව පිළිබඳව අවශ්‍ය කරන උපදේශ කරුණු අවබෝධ කරගන්නට ඇතැයි මා අදහස් කරනවා. මා ඔබට සඳහන් කළා මගේ දුරකථන අංකය සඳහන් කරන්නම් කියලා 071 83 45 668 071 83 45 668 කියන දුරකථන අංකයට ඔබට කතා කරලා අපේ භාවනා වැඩසටහන ආදී සඳහා සම්බන්ධ වන්නට පුළුවන්කම තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. එහෙමනම් ධර්ම දේශනා ශ්‍රවණය කරපු හැම දිනාටම වගේම මේ ධර්ම දේශනා සඳහා දායකත්වයේ දරන ලද සියලු දිනාටම ඒ බලාපොරොත්තු වන්නා පරිදි මිය පරලොව ඥාතීන්ට සුඛී සුවපත් භාවයට පත්වන්නට නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබටත් මේ ධර්ම ශ්‍රවණයේ කුසලානිසංස බලයෙන් මේ ලෝක වශයෙන් තිබෙනා දුක්ඛ දෝමනස්යන් දුර වෙලා සිතක් සාන්තියක් සැලසේවා. බුදු ගුණ බලයෙන්, ධම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන් හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක්ම සැලසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඔබ සෑම දිනාටම සම්මා සම්බුදු සරණින් යහපතක් සැලසේවා. සදහැවතුනි, අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළේ තුල්හිරිය මාස් ෆැබ්‍රික් ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පස්යාල දුමුන්නේ ගෙදර ශ්‍රී විවේකාරාම පුරාණ විහාරාධිකාරී පූජ්‍ය කරන්දන ශ්‍රී සුධම්ම ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. අද දින මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඇල්පිටිය නගර සභා මාවතේ 57 එක දරන නිවසේ පදිංචි හිමසිරි කරුණරත්න මහතා සහ ලේකා පුෂ්ප කුමාරි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණ වූයේ ජූලි 8 වන දින අද දින උපන්දිනයේදී ඇති පුන්සරා කරුණරත්න ආදරණීය දිනියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමයි. එමින්ම ජූනි 15 වන දිනට උපන්දිනයේ යෙදුණු ලේකා පුෂ්ප කුමාරි මහත්මියට සහ ජූනි 16 වන දිනට උපන්දිනයේ යෙදුණු හිමසිරි කරුණරත්න මහතා යන අයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සහ කරන කියන රැකියා කටයුතු වැඩි දියුණු වීමටත් මෙම කුසල කර්මය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. එමෙන්ම පී කුරුප්පු මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මතක ඉඳි ඕවිට පදිංචිව සිට වසර 29කට පෙර පරලෝක ප්‍රාප්ත හෙන්රික් කරුණාරත්න ආදරණීය පියාණන්ට සහ වසර 12කට පෙර පරලෝක ප්‍රාප්ත ජේනෝනා කාර්යවසම් මෑණියන්ට සහ පිටුවල පදිංචිව සිට වසර 16කට පෙර පරලෝ සැපත් WK සර්නේලිස් ආදරණීය පියාණන් ඇතුළු දෙපාර්ශවයට සම්බන්ධ වරික පරම්පරාවේ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඔවුන්ගේ අරමුණු වුණා. ඔවුන්ගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත්
සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.